වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම හර්ෂ මුදන්නක මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත නීතිපති අනුමැතිය ලැබුණු මහමැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ ගැසට් කෙරේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොරෝනා පාලන රාජකාරියෙන් ඉවතට. නැවතත් අපි කිසිදු බලාපොරොත්තුවක් නැහැ කොවිඩ්-19 රාජකාරී නිරත වෙන්න. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා රිෂාඩ්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්. රාජාංගනයේ 12 හැවිරිදි දරුවෙකු කොරෝනා ආසාදිත වෙයි. දුබායි සිට පැමිණි මාස 7ක ලදරුවෙකුටත් කොරෝනා. රක්ෂිතයක ගස් 1500ක් කැපූ වන නිලධාරීන් ගැන පරීක්ෂණයක්. නිලධාරියෙකුත් අතුරුදන්. ETI රහස් ගිණුමේ මිලියන ගණන් තැන්පත් මුදල් අතුරුදන් වූ හැටි හෙළි වේ. මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි. මැතිවරණ ප්‍රචාරණය රැස්වීම පැවැත්වීම සහ මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහා අද පෙරවරුවේ නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වුණා. මේ අතර අද දහවල් සිට COVID-19 සියලු රාජකාරිවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. දවසේ පුවත අගෝස්තු 5 වෙනිදා මහමැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා මැතිවරණ කොමිසමට බාර දුන්නා. ඉන් අනතුරුව පසුගිය ජූලි 15 වෙනිදා එම මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා. මේ සම්බන්ධයෙන් පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට් නිවේදනය නිකුත් නොකරන්නේ නම් මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් උද්ගත වන බවයි. මේ ගැසට් පත්‍රය නැතිවීම අපේ කටයුතු වලට බරපතල බාධාවක්. මේ ගැසට් පත්‍රය පළ කරන්න. එය පළ කරේ නැත්නම් අපට ඡන්ද විමසීම තැබීමට අපහසු. මේ අතර ඊයේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරයා සමග අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ඉලෙක්ෂන් එකට අදාළව තියෙන මාර්ගෝපදේශ ගැසට් කරන්න නීතිපතිවරයාට අද යොමු කරලා තියෙනවා. නීති කෙටුම්පත් සම්පාදක අද දවස ඇතුළත අපට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊතා ඉක්මනින් හෙට හෝ අනිද්දා වෙනකොට ගැසට් පත්‍රයට මේක යවනවා. මේ අතර නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජී අධිනීතිඥ නිෂා රාජරත්න මෙනවී සඳහන් කළේ මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය රෙගුලාසි 3ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර එම රෙගුලාසි 3 සඳහා නීතිපතිවරයා අනුමැතිය ලබා දුන් බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් 2020 ජූලි මාස 15 වන දින ගරු නීතිපතිතුමා වෙත 2020 ඡන්ද කාල සීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසිවල කෙටුම්පතක් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ඔහු වෙත ඉදිරිපත් කරන ලද ලිපියක් හා ඊට අදාළ රෙගුලාසිවල කෙටුම්පතක් යා කරමින් අනුමැතිය ඉල්ලා සිටියා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් 2020 ජූනි මාස 27 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත දන්වා ඇත්තේ රෙගුලාසි පැනවීමෙන් තොරව නිලධාරීන් හා ඡන්දදායකින් ඡන්ද මධ්‍යස්ථානවලට කැඳවීම ගැටලු සහගත බැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අදාළ රෙගුලාසි පැනවීමේ ගැසට් පත්‍රය නොපමාව නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
එම රෙගුලාසි වලට අදාළ කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ඡන්ද අපේක්ෂකයන් සම්බන්ධයෙන් වන මැතිවරණ රැස්වීම, ඡන්ද අපේක්ෂකයන් සම්බන්ධයෙන් වන ප්‍රචාරණ කටයුතු සහ ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරන අතර ඒ සඳහා ලිඛිත අනුමැතිය ගරු නීතිපතිතුමා විසින් ඊයේ දිනේදී ලබා දීමක් සිදු කළා. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙතද දැනුම් දීමක් සිදු කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය ජූලි 1 වෙනිදා මැතිවරණ කොමිසමට ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ප්‍රධාන කරුණු 7කින් සමන්විත වී තිබුණා. දැන් මේක ගැසට් කරාට පස්සේ මේක අනිවාර්යයෙන්ම නීතියක් වෙනවනේ. මේක කලින් මේක නිකන් අපේ රටේ තියෙන ගිහියන් විසින් ආරක්ෂා කරලා යුතු සීලයක් වාගේ. මේක නීතියක් වුණාම පූජ්‍ය උතුමන්ලාට වහන්සේලාට තියෙන විනය නීතියක් වගේ. එතකොට ඒකේ හිටියේ නැත්තම් එතනින් පල්ලයට වැටෙනවනේ. ඒකෙන්ද අපි හිතනවා දැන් මේක නීතියක් වෙච්ච ගමන් ගිහියන්ගේ සීලයට වඩා හොඳින් ආරක්ෂා වෙයි කියලා. මේ නීතිය හරහා පොකට් රැස්වීම් වල, ප්‍රාදේශීය රැස්වීම් වල, මහා රැස්වීම් වල සේරගෙම්ම පිළිවෙලකට ක්‍රියා කරන්න පටන් ගනීවි. මේ අතර COVID-19 වසංගතය පාලනය කිරීමට අවශ්‍ය රෙගුලාසිය තුලත් ගැසට් පත්‍රය මෙවන තෙක් නිකුත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් තම සංගමය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් එම මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණේ නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලතල ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරය සිදු කළේ යයි පැවසෙන ප්‍රකාශයකට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පස්වර 12:30 සිට සිය රාජකාරියෙන් ඉවත් වුණේ මේ අතරතුරයි. ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන අද පෙරවරුවේ ජනමාධ්‍යවල ප්‍රචාරය වුණා COVID-19ට අදාළව මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් කරන බවටත් නිරෝධායන පනතේ කිසිදු බලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවරන්නේ නැති බවටත් ඊට හේතුව ලෙස ජනමාධ්‍යට දක්වලා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මහජනතාව පීඩාවට පත්වන නිසා මේ බලය ලබා නොදෙන බව ප්‍රකාශ කරපු බවක්. ඒ නිසා අපි COVID-19 පාලනයට අදාළ නිරෝධායන කටයුතු, නිරෝධායනය කරපු පුද්ගලයන් පරීක්ෂා කිරීම කටයුතු, PCR සඳහා යොමු කිරීම කටයුතු, ආශ්‍රිතයින් සොයා යාම ඇතුළු සියලුම නිර්දේශ සහ වාර්තා ලබා දීම අපි අද දහවල් 12:30 ඉඳලා සම්පූර්ණයෙන් අත්හිටවල තියෙනවා. ඒ නිසා මේ නීතිමය ගැටලුව නිවැරදි කිරීම, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කරන ලද බරපතල ප්‍රකාශය නිවැරදි කිරීම කියන කාරණා දෙක වනතුරු නැවතත් අපි කිසිදු බලාපොරොත්තුවක් නැහැ COVID-19 රාජකාරී නිරත වෙන්න. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එය ව්‍යර්ථ වුණා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට සහභාගී වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ දැනට පවතින තත්ත්වයේ හමුවේ මැතිවරණය කල් දැමීම පිළිබඳ කොමිෂන් සභාවේ අවධානයක් නොමැති බවයි. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ පක්ෂ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා පැමිණ සිටියා. පෙරවරු 10:30ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පැවතියා. ඊට සහභාගී වූ පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ COVID-19 වසංගත තත්ත්වය හමුවේ ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීම, ප්‍රචාරණ කටයුතුවලදී පක්ෂ මුහුණ දී සිටින ගැටලු ඇතුළු කරුණු රසක් පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ තාම ගැසට් කරලා නැතුව කොහොමද මේක කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවද? අද හොහෙට සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරයි. මැතිවරණ කොමිසම කියන විදිහට මාර්ගෝපදේශ ගැසට් කරොත් ඉතින් මැතිවරණයක් තියන්න නම් වෙන්නේ නැහැ. මැතිවරණ කොමිසමත් කල්පනා කළ යුතුයි මැතිවරණ තියන්නේ කොහොමද කියලා. සෞඛ්‍ය අංශ කල්පනා කරන්න ඕනේ සෞඛ්‍ය ආරක්ෂිතව මේක තියන්නේ කොහොමද කියලා. දේශපාලන පක්ෂ කල්පනා කරන්න ඕනේ අපි කොහොමද මැතිවරණය කරන්න කියලා. මේ තුන හතරම එකට එකතු වෙලා තමයි සාකච්ඡා කරන්න ඕනේ. මේ අද දිනේදී කොමසාරිස්තුමා මොන වගේ මතකද හිටියේ දැන්? කොමසාරිස්තුමාට තරහා ගිල්ලා හිටියේ ප්‍රශ්න දෙයක් අහපුවම කොවිඩ් ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය සහ කොමිෂනයේ මතේ තාම කිසිම බැරෑරුම් ප්‍රශ්න නැති නිසා ඡන්දය ආකාරයෙන් යනවා. නමුත් කරන ක්‍රමය වෙනස්කම් තිබෙනවා කියලා තමයි දැනුවත් කරේ. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නේ අපට අදාළ නෑ. අපි බාර දෙන රෝග ප්‍රශ්න තිබ්බේ නෑ. මැතිවරණ කොමිෂම ඉතා ධනාත්මක ස්ථාවරයක ඉන්නවා මේ මැතිවරණය පවත්වනවා කියලා මේ නියමිත දිනයට. සඳහන් කරන්නේ ඔබතුමාලා මිනිමතින් හරි දේශපාලනය කරලා තොරෙන් දෙක ගන්න උත්සාහ කරනවා විශේෂයෙන්ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තැකීමක් නැහැ කියලා. සමීක්ෂණ වාර්තා අනුව පෙනී යනවා සජිත් මහත්තයාගේ මොකද්ද බලවේගයේ තියෙන තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක් වෙනවා කියලා. ඔහු මේ අවස්ථාවේ මැතිවරණයකට බයක් තියෙනවා මුහුණ දෙන්න. නමුත් ඔහුගේම පක්ෂයේ සමහර අපේක්ෂකයින් කරුණු පැහැදිලි කරා සජිත් කියන දේ වැරදි මේ මැතිවරණය පැවැත්විය යුතුයි කියන එක. අද බලන්නේ පොදු ජන පෙරමුණ සෞඛ්‍ය නිර්දේශ වලට විරුද්ධව කටයුතු කළා. ඒගොල්ලන්ගේ ප්‍රචාරක කටයුතු ඉවරනායින් පස්සේ සෞඛ්‍ය නීති රීත් දාන්න. අද අපිට කටවුට් ගහන්න දෙන්නේ නැහැ, අංක දාන්න දෙන්නේ නැහැ කාර්යාලවල.
අද ප්‍රසිද්ධ රහසක් ආණ්ඩුවේ අංක ප්‍රදර්ශනය හොඳටම පවතිනවා. පොලිසිය ඇස්වහගෙන ඉන්නවා දෙවිදියකට කටයුතු කරනවා. රජයේ මාධ්‍ය ක්‍රියා කරන ආකාරය, පොලිසිය ක්‍රියා කරන ආකාරය, සෞඛ්‍ය ඇමතුමිය ක්‍රියා කරන ආකාරය මේ මැතිවරණය සැමෝට සාධාරණ මැතිවරණයක් නෙවෙයි. රාජාංගනයේ ප්‍රදේශයේ අද සිදු කළ PCR පරීක්ෂණ වලින් 12 හැවිරිදි දරුවෙක් COVID-19 ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඩුබයි සිට මෙරටට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි මාස 7ක ලදරුවෙක්ද COVID ආසාදිත බව හෙළි වුණා. අද දිනේ තවත් COVID-19 ආසාදිතින් 5 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 666ක් පමණයි. තවත් COVID-19 ආසාදිතයන් 13 දෙනෙකු ඊයේ දිනේදී මෙරටින් හඳුනා ගනු ලැබුවා. ඒ අතර කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 8 දෙනෙකු සිටි අතර සෙසු 5 දෙනා කටාර් හා එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්. මාස 7ක වයස ඇති ලදරුවෙක්ද ඒ අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 541 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 444 දෙනෙක් එහි රැඳවියන් හැටියට කටයුතු කරපු අයවලුන් 63 දෙනෙක් මෙහි සිටින උපදේශකයන් සහ කාර්ය මණ්ඩලයට අයත් කණ්ඩායම් තව 5 දෙනෙක් සංචාරය කරනු ලබන උපදේශකයන් හැටියටත් මේ කට්ටිය හා සම්බන්ධ වූ පවුල් වල අයවලුන් 29 දෙනෙක් මේ ආකාරයෙන් කොවිඩ් ආසාදනයට ලක් වෙලා තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත කණ්ඩායමක් අප්‍රේල් මාසේ 4 වෙනිදා රැඳවියන් දැක බලා ගැනීමට ඇවිල්ලා තිබ්බා. ඔවුන්ගේ PCR පරීක්ෂණ අනුව 368 දෙනෙක් වූ කණ්ඩායමේ කිසිදු කෙනෙකුට කොවිඩ් ආසාදනය නොවී ඇති බවට මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. COVID-19 ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමා පනවා ඇති රාජාංගනය යාය 1, 3, 5 සහ 6 ප්‍රදේශවල පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ මේ දිනවල සිදු කෙරෙනවා. පවුල් 4000ක පමණ පුද්ගලයන් 12000කට වැඩි පිරිසක් ජීවත් වන එම ප්‍රදේශ හුදකලා කර ඇති බැවින් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සැපයීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් සිදුවනවා. අද දින රාජාංගනයේ ප්‍රදේශයේ දාන ගෙදරට සහභාගී වූ පිරිස් අලලා කරන ලැබූ PCR පරීක්ෂණ 139කට අනුව අවුරුදු 12ක දරුවෙක් COVID-19 රෝගියෙක් ලෙස හඳුනාගෙන තියෙනවා. මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ අද දිනේ වාර්තා වන්නේ 1 රෝගියෙක් පමණයි. මේ අනුව අපට පෙනී යනවා මේ අවස්ථාවේ මේ කන්දකාඩු පොකුර සම්බන්ධයෙන් පාලනය වූ තත්වයකට පැමිණෙමින් නැති බව. මේ අතර පොළොන්නරුව ඇතුමල්පිටිය කන්තලේ සහ ත්‍රිකුණාමලය සුමිත්‍රාගම යන ප්‍රදේශවල කන්දකාඩු පොකුරට සම්බන්ධ COVID-19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 70කගේ PCR පරීක්ෂණ මෙලෙස සිදු කෙරුණා. එමෙන්ම පිළියන්දල දැල්තර ප්‍රදේශයේ පදිංචි COVID-19 ආසාදිත යුද හමුදා සෙබලාගේ මව සහ මිත්තණියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් සංචරණය කළ වෙළෙන්සැල් 4ක් ඇතුළු ස්ථාන 20ක පුද්ගලයන් 60 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා. COVID ආසාදිත දැල්තර ප්‍රදේශයේම කාන්තාවන් දෙදෙනා සංචරණය කර ඇති පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් 30 දෙනෙකුද ඊට අයත් අතර රෝහල් කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සහ රන්බහඬ අලෙවිසලක සේවකයන් 6 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිත යුද හමුදා සෙබළෙකු පවුලේ සමාජිකයන් සමග නවාතැන්ගෙන තිබූ කතරගම නගරයට ආසන්න හෝටලයක සේවකයන් ඇතුළු 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පසුගියදා කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් එම පිරිස ඊයේ රාත්‍රියේ නිරෝධායන දැන්වීම ඉරාදමා මත්පැන් සාදයක් පවත්වා ඇති බව කතරගම ප්‍රාදේශීය සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. නෑ අපිට ගන්න කියලා කිව්වා ඔබතුමා කතා කරන්නේ නෑ අපි අපේ රාජකාරිය කරන්න. ඔව් නෑ විතර මේ බෝඩ් එක ඉරපු එකට මොකක් හරි ඔබතුමා ලක්ෂණයක් ගන්නවද? ඒකට අපි ගන්නම් කියලා මාර්ගයක්. හරි. ඒ අනුව එම පුද්ගලයන්ට නිරෝධායන රෙගුලාසි තරයේ පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ අවවාද කොට තිබෙනවා. මේ අතර කන්දකාඩු ආසාදිතයෙකුගේ මවක් වන හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ පොලිස් සැරයන්වරියකට COVID-19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් 31 දෙනෙකු අත්තිඩිය සහ හබරාදුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලැබීමෙන් පසු පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ හෙට දිනේදී සාකච්ඡා කර තීරණයක් ලබා දිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් NHM චිත්‍රානන්ද මහතා සඳහන් කළා. මේ අතර නව ආසාදිතයන් 35000කට අධික පිරිසක් ඊයේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වීමත් සමග දකුණු ආසියානු කලාපයේ ආසාදිතයන් මිලියනයේ සීමාව ඉක්මවා ගිය පළමු රට බවට ඉන්දියාව පත් වුණා.
ලෝපුරා බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ඉන්දියාවේ ධනවත්ම කෝවිල ලෙස සැලකෙන තිරුපති දේවස්ථානීය සේවකයන් 140 දෙනෙකුද COVID-19 ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. තුන්වෙනි සියවසට අයත් පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල පිහිටි දෙවන බුවනිකබාහු රජුගේ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ සොයා බැලීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. කුරුණෑගල රාජධානී අභිමානය කියාපාන විශිෂ්ට නිර්මාණයන් අතරට දෙවැනි බුවනිකබාහු රජුගේ රාජසභා මණ්ඩපයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති එම දැවමය මණ්ඩපය ආශ්‍රිත ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන තිබෙනවා. එවන් ඉතිහාසයකට උරුමකම් කියන මේ මණ්ඩපයේ කොටසක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණිලි කළේ පසුගිය 6 වනදායි. එසේ තිබියදීත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල නගරාධිපතිවරයා එක්ව පෙරේදා රාත්‍රියේ අදාළ රාජසභා මණ්ඩපය මුළුමනින්ම ඩෝසර් කර විනාශ කිරීමට කටයුතු කර තිබුණා. ඒ පිළිබඳ තවත් පැමිණිල්ලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කළද අදාළ පැමිණිලි දෙක සඳහා පොලිසිය මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ ලිඛිතව සහ වාචිකව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. ඊයේ තමයි මේ සිද්ධියෙන් පස්සේ දවසේ අපි පොලිසිය පැමිණිල්ලක් කළා. නමුත් පොලිසිය අදාළ පුද්ගලයන් අත්අඩංගු ගන්න මේ තාක්කත් ඒක කරලා නැහැ. මේ තාම අවසන් තත්ත්වයක් මේකන්ට ලංකාවේ තාම වැඩගත් ගොඩනැගිල්ලක් කුරුණෑගල නගරයේ ඒ රාජ්‍ය සමිතියට තිබිලා පොඩි මිතුල්ලා තුන ගොඩනැගිලි ඒක. මේ කාර්යයට සම්බන්ධයි කියලා අපිට වාර්තාවේදී නගරාධිපතිවරයා සහ මාර්ග සංවර්ධන අධිකාරිය කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයා පැවසුවේ මෙවැන්නක්. මේක රාජසභාව ඉවත් කිරීමක් නෙමෙයි. ඉවත් කරේ අනවසරව ඉදි කරලා තිබුණු බුවනක හෝටලේ කොටසක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි ඉතින් අහන්න ඕනේ කොහොමද පුරාවිද්‍යාත්මක වටිනාකම කියන එක. 2016 එවලා තියෙනවා මේක මාර්ග සංවර්ධනය සඳහා මේ පාරේ කොටසක් ඉවත් කරන්න. මේ සම්පූර්ණම කොටස ඉවත් කරා නම් එහෙම මේක ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. අපිට දැනුවත් වෙලා තියෙන ආර්ථික හරහා බුවනක හෝටලේ ඉදිරිපස කොටස සංරක්ෂණය කරන්න සූදානම්. ඉදිරිපස කොටස අදත් තියෙනවා. ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරේ නැත්නම් අපි නගර සභාවෙන් හරි සංරක්ෂණය කරනවා පැහැදිලිවම ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ගණිකා නිවාසයක් ගබ්සා මධ්‍යස්ථානයක් හැටියට රාජසභාව තිබු කාලේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔක දැක්කෙත් නැද්ද? මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ මහජන නියෝජිතයින් අද මෙලෙස අදහස් පළ කළා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ කාගේ අනුමැතියකින්ද? නගරාධිපතිවරයා කියනවා RD එකෙන් අවසර ගන්න තියෙනවා. අපි බලපුවම RD එකෙන් එහෙම අවසරයක් අරගෙන නැහැ. Taman පෞද්ගලික අවශ්‍යතාවයන් මත මේ වටිනා නටබුන් අද විනාශ කරමින් යනවා. මහ ඇමතිවරයා කාලේ මේ කුරුණෑගල රාජධානිය නැවත මතු කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් සකස් කරා. මේ ඉන්න නගරාධිපතිවරයාට උමනාලා තියෙන ඒක මතු කිරීම නෙමෙයි ඒවා විනාශ කරලා දාන්න. මොකද මේ වගේ එකක් විනාශ කරනවා කියන්නේ විශාල ප්‍රශ්නයක්. හැදිලිව පෞරාණික වස්තු විනාශ කිරීම විරුද්ධව පියවර ගන්න. 13 වෙනි සියවසට අයත් රාජ මණ්ඩපය අත්නෝමතිකාකාරයෙන් පුරාවිද්‍යා අනපනත් උල්ලංඝනය කරමින් නින්දිත විදියට රාත්‍රී කාර්යයේ ඩෝසර් කරලා තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයා විසින් මේ ඩෝසර් කරා යයි තොරතුරු වාර්තා වෙනවා. එසේනම් තරාතිර නොබලා අත්අඩංගුවට ගැනීමේ වගකීම මේ රටේ පොලිසියට පැවරලා තිබෙනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉතා පැහැදිලිවම කියනවා මේ වෙනකොට පොලිසියට පැමිණිලි කර ඇතත් මේ දක්වා පොලිසිය ක්‍රියාත්මක වී නැහැ කියලා. අපි වැඩ බලන පොලිස්පතිවරයාගෙන් අහනවා මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? කෙසේ වුවත් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ මෙම පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳ සොයා බැලීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි. ඒ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කළ දැනුම් දීමකට අනුවයි. ලබන 23 වනදාට පෙර අදාළ වාර්තාව ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටු කිරීම උදෙසා ඉදිකිරීම් ශාස්ත්‍රයේ පෙරළියකට එක්වන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කර සිටිනවා. ජනාධිපතිවරයා මෙම ආරාධනාව සිදු කළේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සමාජිකයින් සමග පැවති සාකච්ඡාවකදී. කැම්පේන් එකේ යාම විවිධ පළාත්වල වැඩි දෙනෙක් ඉල්ලන දේවල් තමයි පාර, ඩ්‍රින්කින් වෝටර්, වැව් ප්‍රතිසංස්කරණය කළ දෙන්න මේ හුඟක් ඉංජිනේර්ස්ලාට දාල වෙන දේවල් අපේ ෆ්‍රීවේස්, හයිවේස් දැන් අලුතෙන් පටන් ගන්න ඒවා අපේ ලංකාවේ කම්පනීස් වලට කියලා අපි මේක හදමු. අපේ සල්ලි වලින් ගොඩාක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා පිට රටවල් වලත් එක්ක කරලා එකක්වත් වෙලා නැහැ. මේවා අමාරු දේවල් නෙවෙයිනේ අපිට කරන්නට පුළුවන් ඒවා. අපි මේ ගොඩක් වෙලාවට මේ පිට රටින්ම ප්‍රොජෙක්ට්ස් ගෙන
ගෙනල්ලා කරන මේ සංස්කෘතියකට ගිහිල්ලා තමයි මේ එරිලා තියෙන්නේ. ජනතාව කියනවා නම් දුම්රිය සේවය හුඟක් හොඳයි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හැමෝම මොටිවේට් වෙලා. ජනතාව කියනවා නම් අපාර්ට්මන්ට් එකේ බාත්රූම් එකක් නැහැ, යන්න බෑ, එල්ලිලා යන්න ඕන වෙලාවට එන්නේ නැහැ. අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. අපි ජනතාවට අවශ්‍ය දේ දීලා නැහැ. වෝටර් බෝඩ් එකේ මහන්සි වෙලා ඔක්කොම වැඩ කරනවායි කිව්වට වැඩක් නැහැ. ගිය තැන මිනිස්සු වතුර බෝතල් වලට කළු පාට වතුර අරගෙන එනවා නම්, දවස් 5ක් නැවේ නැහැ කියනවා නම්, බොණ්ඩ වතුර නැහැ කියනවා නම්, මිනිස්සු මොටිවේට් වෙලා අපේ මිනිස්සු මේක කරනවා. ඒවා කිව්වට වැඩක් නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන සේවාව අපිට දෙන්න බැරි නම්. දැන් මම ජනාධිපති වෙලා වැඩක් නැහැනේ. මම මහ ජනතාව බලාපොරොත්තු වෙන එක ලබා දෙන්නේ නැත්තම් මොනවද ඇති වෙන්නේ? අපි බලන්න ඕන කොතනද වැරදිලා තියෙන්නේ. වැරදි තැන හදලා අර මිනිස්සු බලාපොරොත්තු වෙන දේ දෙන්න ඕන. මම ඉංජිනේර කෙනෙක් නෙවෙයි. මොකද මම බලාගෙන ඉඳලා දන්නවා පේමන්ට් එකේ ගල හරියට අල්ලන්නේ කොහොමද, වැරදිට අල්ලන්නේ කොහොමද කියලා. කොන්ට්‍රැක්ටර් බාරගෙන කොල්ල 4 දෙනෙක්ව දාලා ඒ කොල්ල 4 තමයි මේක තලන්නේ, ගල අල්ලන්නේ, පේමන්ට් එක හදන්නේ ඔක්කොම කරන්නේ. අර ස්ටෑන්ඩඩ් එක එයාගේ ස්ටෑන්ඩඩ් එකට තමයි එයා හදන්නේ. මම හරි කැමති මොකක් හරි හදනවා නම් මමම ගිහිල්ලා බලලා මේක කොහොමද වෙන්නේ, මේක හරියට වෙනවද, මේ විදිහට එනවද, මම විෂුවලයිස් කරලා බලනවා මේක හැදුනයින් පස්සේ මේ විදිහට එනවද කියලා. ඒ මොටිවේෂන් එක අපිට ගන්න පුළුවන්. ඇත්තට මට මේ මොටිවේෂන් එක ආවිල්ලා තියෙන හමුදාවේ. මේ මොටිවේට් කිරීම ලීඩර්ෂිප් එකේ යුතුයකම. මම හිතන්නේ අපේ හුඟක් තැන්වල තියෙන අඩුපාඩුව මේක තමයි. මේක ජාතික ප්‍රතිපත්තියක් හදමු. අපි හදලා විතරක් මදි, ජනතාවටත් දෙමු. එතකොට මීට පස්සේ එන මිනිස්සු මේක මාරු කරන එකක් නැහැ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ජන හමු කිහිපයකටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක් වුණා. මාවත් 4න් යන්නේ නැහැ කියලා ආරංචියක් තියෙනවා. මොකද දැන් මාවත් 4ක් යා යුතුයි පරිසලාට. ටවුන් එකේ. කතා කරලා අවසන් තීන්දුවක් ගන්න එක හදන්න එපා. කොහොම මෙතන හිර වුණාම වෙලෙන් වෙනනම් කරගන්න. දන්නවනේ සභාපති කෙනෙක්. ප්‍රේමසිරි වම්මේ ඉන්නේ පදිය තලාවේ. මේ ලේකම්තුමා කතා කරන අපේ හැමෝම ඉන්න ගම්වාසීන් කියනවා පදිය තලාවේ නගරේ තියෙන පාර. ඒක අත්පත් කරගන්නකොට මේ වන්දිත් ගෙවල තියෙනවා. හැබැයි දැන් මේ මන්තිරු 4 ඒක දෙක කළා. මූලික වශයෙන්ම ගොවිතැනට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. අපි දුන්නා සාතික මිල වීවලට. මොකද ඒ සාතික මිල දුන්නයින් ගොවිතැනට ගොඩක් මුදල් එනවා. හැබැයි මේ සාතික මිලටම ඔයගොල්ලෝ දෙන්න ඕන. අතුලට දෙන්න එපා. විවිධ භෝග වර්ග පිටරට වලින් ගෙන්නවා. මේ හැම දෙයක්ම නාත්තලා තියෙනවා. නාත්තයි ගෙන්නන්නෙත් නෑ. අපේ සමය රැක ගන්නට ඕන කියා ගෝඨාභය මැතිදු ජනපති කරමු කියා මහා සංගරුවන සමගින් එක පෙළට ගියා ගෝඨාභය මැතිදු අපේ ජාතියේ පියා. සමගී ජනපල වේගයේ මෙවර මැතිවරණයට තරඟ කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමට හෝ විපක්ෂයේ බලය ලබා ගැනීමට නොව සිරිකුතේ බලය ලබා ගැනීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෝට්ටේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ලංකාවේ නොයෙක් දිස්ත්‍රික් වලට යන්න බඩ අවස්ථාවක් ලැබුණා. ඒ හැම දිස්ත්‍රික්කයේදීම අපි දැක්කපු එක ලක්ෂණයක් තමයි එක්සත් ජාතික පාක්ෂිකින් විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා අපිව මුණ ගැහෙන්නේ. තරුණ පිරිසක් ආවම කුරුණෑගල ගිය වෙලාවේ මම අහුවා ඇයි අපිත් එක්ක එන්න හේතුව කියලා. එතකොට කිව්වා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. සජිත් ප්‍රේමදාස වෙනම පෙරමුණක් අදාගෙන. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය ගියාගෙන යනවා. පළවෙනි වතාවට විපක්ෂයක් දෙකට කැඩිලා එකින් එකාට බැනගනිමින් මැතිවරණ ව්‍යාපාරයක් කරනකොට අපි එතුමන්ලට වැඩ කළා වැඩක් නැහැ. ඒකින්ද අපි ඔබතුමන්ලත් එක්ක එන්න සූදානම් කියලා තමයි උන් අපිත් එක්ක ආවුනේ. සජිත් ප්‍රේමදාස ඇවිල්ලා මං හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට ওই වගේ කැඩුනේ. 46 පටන් ගත්ත පැරණිම දේශපාලන පක්ෂේ මේවර කැඩිලා තියෙන විදිහට ඉතිහාසයේ කවදාක්වත් එක්සත් ජාතික පක්ෂය කැඩුනේ නැහැ. කෙනෙක්වත් විපක්ෂයේ බලය අල්ලා ගැනීම හෝ ආණ්ඩු පක්ෂයේ බලය අල්ලා ගැනීම සඳහා තරඟ කරන්නේ නැහැ. ඕන් පැහැදිලිව කියන්නේ අපිට මේක ඡන්ද දෙන්න සිරිකොත අල්ලා ගන්න. ආණ්ඩුව පිහිටවන්න බැරි විදිය යාලා දන්නවා. සජිත් ප්‍රේමදාස හොඳ ආකාර දන්නවා. මොකද හම්බන්තොටින් පැනලා එනකොට එයා පිළි අරගෙන ඉවරයි. එයාගේ පරාජය. තාත්තගේ නම විකුණගෙන ඡන්ද ටිකක් ගන්න පුළුවන් කියන පදනමක ඕක කටයුතු කරා. අද වෙනකන් මේ පැත්තේ පළාතක ගිහිල්ලා නැහැ. එහෙ මිනිස්සු අනාථ වෙලා. ඉතින් වැඩි කල් යන්න ඉස්සෙල්ලා කොළඹ මිනිස්සුත් අනාථ කරා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. COVID-19 ව්‍යාප්තිය හමුවේ කුමන හෝ අවස්ථාවක රට වසා දැමුවහොත් එම කාල සීමාව තුළ අසරණ වන සෑම පවුලකටම රුපියල් 10,000ක දීමනාවක් ලබා දීමට නව රජයක් යටතේ පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
බම්බල්පිටිය ඇල්ෆ්‍රඩ් ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ ජනහමුවක් අමතමින් ඔහු පැවසුවේ විරකියාවටද තම රජයකින් විසඳුම් ලබා දෙන බවයි. මේ රජයට කොරෝනා උවදුරට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. අද රට වටේම යනවා. සමහර රජ්‍යංශ කියනවා ආපහු ඉන්දිරි නීතිය දාන්න ලොක්ඩවුන් එක දාන්න කියන. අනික අය කියනවා ඡන්දය තියෙන නිසා කරන්න බෑ කියලා. රටේ සෞඛ්‍ය විශාල ප්‍රශ්නට ඇති වෙලා. තක්සේරු අනුව ලක්ෂ 10ක් විතර අවුරුදු අවසාන වෙනකොට විරැකියාව තිබෙනවා. සමහරු කියන ලක්ෂ 10කටත් වැඩි. එයා ජීවත් වෙනවා. අපි පුළුවන් ආධාරයක් කරන්න අවම වශයෙන් මාසෙකට රුපියල් 10000ක් එයාට ලබා දෙන්න අපි ක්‍රියා කරලා තියෙනවා. ආපහු කොරෝනා නිසා විශාල වශයෙන් මාසයක් විතර අගුල් දානවන එතෙන්ටත් අපි ඒ අදාළ සමහර පවුල් වලට රුපියල් 10000ක් දක්වා ආධාර දෙන්න බලාපොරොත්තු වෙන තවත් වැඩසටහනක්. කුඩා වනාන්තර ව්‍යාපාරය. අක්කර භාගයක් හරි වනාන්තරයක් ඇති කරොත් අපි ඒකට ආධාර උපකාර දෙනවා. අක්කර 25 දක්වා කරන්න පුළුවන්. පුළුවන් තැන්වල කුඩා වනාන්තර අපි හදන්න ඕනේ. අපි ආණ්ඩු තරඟ කරන්න බලය ගන්න නිසා අපි වැඩසටහනක් දුන්නා. අපි බංකොලොත් නැහැ. අපි හිතන්නේ අපි හැමදාම විපක්ෂය කියලා. අපි එක්ක රට ගෙනින්න විතරයි කරන්න පුළුවන්. ආණ්ඩුවටද කතා කරන්න බැරි වෙලා තියෙනවා. මොකක් හරි ප්‍රකාශයක් කරන්න. ඉතින් අපි අහන්නේ කොහොමද අපේ රට බේරගන්නේ? කාටද පුළුවන්? මේ ඡන්දේ තියෙන්නේ ඒ ගැන තීරණය කරන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එළඹෙන මහ මැතිවරණයේ ජයග්‍රහණය කළහොත් ග්‍රාමීය සංවර්ධනය සඳහා ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය හඳුන්වා දෙන බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මින්නේරිය පැවති ජනහමුවක් අමතමින්. නික්කවරණේ සමන් පරිප්පු පාලන විලට මොකද උනේ? දින 15යි පාලන විල. නික්කවරණේ නොමිනේ දෙනයි කියවනේද පොර ටික? පොර ලැබුණාද? ඉතින් මට මේ වෙලාවේ අහන්න තියෙන්නේ අපේ ආදරණීය ජනතාවගෙන් දැන් සැපද? වෙනස සනීපද? දැන් හැමෝටම සන්තෝෂද? හැබැයි සැප ලැබෙන කාලය එනවා. මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. ආණ්ඩුව පිහිටවනකොට තමුන්නාන්සලාගේ සවිය තුලින් රටේ අග්‍රාමාත්‍ය ධූරයටපත් වෙලා අපේ කණ්ඩායමත් එක්ක මම ඇලහැර බගමුණු කොට්ටාසෙට ඇවිල්ලා 104 සහන පොලිස් සහන ණය ඉල්ලන සියලු දෙනාටම මගේ ඇත්තකින්ම ඒ ණය ටික ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. තමුන්නාන්සලාට ආණ්ඩුවේ සට කපටි දේශපාලනය ගැන අප ඕඩ තරම් කතා කරන්න පුළුවන්. අපි අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. මේ වැඩපිළිවෙල තමයි ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන. මින්නේරිය මැතිවරණ කොට්ටාසේ හැම ගමක්ම හැම උපනගරයක්ම නගරයක්ම අපි දියුණු කරනවා. ග්‍රාම සේවා වසම් 81ක කුඩා ගම්මාන 269ක් තිබෙනවා. මේ ගම්මාන 269ම දියුණු කරනවාමයි. ඒ හැම දෙයක්ම සිදු වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ අධීක්ෂණය යටතේ. තවත් දින 19කින් පැවැත්වෙන 2020 මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. හවසට මම රැස්වීම වල පිටත් වෙනවා 2 වෙනකොට ගෙදරට යනකොට රෑ 9 ඉතර වෙනවා. අනික් කාලේ හුඟක් ගත වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින් ගෙදර එන අයත් එක්ක කතා කරන්න. ගම්මාන වලින් බස් පිටින් එන්නේ එක්සත් ජාතික පාක්ෂිකව මාව හම්බෙන්න හැමතැනින්. දැන් අද ශ්‍රී ලංකා පොහොට්ටුව පොදු ජන පෙරමුණ කියලා කිසි ભેදයක් නැහැ. අද ඔක්කොම එකයි අපි. සමහර අය නිකන් මේ එක වල් බූත කතා කියනවා. මේ ශ්‍රී ලංකාකාරයෝ දැන් පොහොට්ටුවට ගිහලා ඉල්ලන ශ්‍රී ලංකාවේ කියලා කියන්නේ නැහැ පොහොට්ටුවේ කියලා කියන්නේ. 2015 ත් ඔක වුණා. පොහොට්ටුව අය ශ්‍රී ලංකාකාරයකට පොඩි ඉඩක්වත් දෙන්නේ නැහැ. මෛත්‍රීපාට අරලන් ගහනවා. මමත් ඔතන හිටියනම් මට අත් වෙන්නෙත් ඔය ඉරනමමයි. ඡන්දෙන් පස්සේ යාළුවේ ඔය මනාප වලට ප්‍රශ්න ඉතින් ඒවා අඩි ගණන් ගන්න හොඳ නැහැ. සුනකියොත් එක්ක සිංහයෝ හැප්පෙන්නේ නැහැ නේ. ඉතින් ඒකින්ද මෛත්‍රීපාට සිටින මාත්‍යා ප්‍රධානමන්ත්‍රී මාත්‍යට උත්තර දෙන්නේ නැහැ. ප්‍රධානමන්ත්‍රී මාත්‍යට උත්තර දෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ගත්තා ලක්ෂ 69ක් 152ක්. මන්ත්‍රී ධූර 121යි. දැන් ඔබතුමාලා විශ්වාස කරනවා 221 වැඩිලාගේ. එක අඩුවෙමින් යන්නේ. මහලොවට කොරෝනා කුසලානේ ගන්නවා වගේ කතා කරුවේ. දැන් මේක පාලනය කරගන්න බැරුව ගියා ආණ්ඩුවට. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මොකයි වුණා නම් කියයි බම්බුව තමයි කියන්නේ. කොරෝනා දෙවෙනි රැල්ලක් ඇති වෙලා නැහැ. කොරෝනා පළමු රැල්ලේ දිගුවක් පමණයි. කන්දකාඩු පොකුර ඇති වුණාට පස්සේ මාස 6ටම කොරෝනා රෝගීන් වාර්තා වෙන්නේ 2700ක් පමණයි. හැබැයි විපක්ෂයේ කොටස් බලයේ හිටියනම් රට අනතුරේ තිබෙන බව කිසිම කෙනෙකුට අලුතින් උගන්වන්නට දෙයක් නැහැ. අපිට පෙනී යනවා මේ දුර්වල වීමත් එක්ක ලංකා ඉතිහාසයේ විපක්ෂයන් ලබා ගන්න අඩුම ආසන ප්‍රමාණය තමයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගන්න. සෝත්ති උපාරිස
ඉස්සරහා උසස් පොලිස් නිලධාරීන්ව රෙද්ද ගලවලා හෙළිවෙන්නේ තරයසුවේ කේවල වාක්‍ය තමයි. අද රජවරුන් අද දවසේ බඩු වෙනවා. ඔන්න එක්සත් ජාතික පක්ෂයට අත් වෙලා තියෙන ඊරණම. සජිත්ගේ හතුරා රනිල්ගේ හතුරා සජිත් කියනවා අගෝස්තු 5 වෙනිදාන් පස්සේ අපි සිරිකොතේ බලය අල්ලනවා. එතකොට රනිල්ගේ පිළේ කට්ටිය කියනවා මේ මහමැතිවරණයෙන් පස්සේ මහගෙදර ශක්තිමත් කරනවලු. එයාගේ බේර ගන්නවලු, අරයාගේ අල්ලනවලු. එතන තියෙන ඉඩන් අඩුවක්. ඒකට අපි ඡන්ද දෙන්න ඕනේ. ETI ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවට හෙළි නොකළ ගිණුම් පවත්වාගෙන යමින් ඒවායේ මුදල් ETI අධ්‍යක්ෂ මණ්ඩලය හා ETI සමාගමට අනුබද්ධ ආයතනවල පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇති බවට අද කරුණු අනාවරණ වුණා. ඒ ETI ආයතනයේ සිදු වූ බව කියන ආක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදී අද සාක්ෂි ලබා දීමට කොමිසම හමුවට පැමිණ සිටියේ ETI ආයතනයේ ප්‍රධාන ශාඛාවේ සේවය කරමින් සිටින සහකාර කළමනාකාරවරියක්. 2003 වසරේ ETI ආයතනයේ ගිණුම් අංශයේ සේවයට පැමිණ දින කිහිපයක් තුළ ETI ආයතනයේ ගිණුම් වර්ග දෙකක් පවත්වාගෙන යන බව Tamanට දැනගන්නට ලැබුණු බව ඇය පැවසුවා. ශ්‍රී ලංකා මහ බැංකුවට දන්වන ගිණුම් N ලෙසත් මහ බැංකුවට නොදන්වන ගිණුම් P ලෙසත්ද ETI ආයතනය තුළ විවහාර වන බව ඇය සඳහන් කළා. P ලෙස සඳහන් කළ ශ්‍රී ලංකා මහ බැංකුවට නොදන්වන ගිණුම් බහුතරයක තොරතුරු පරිගණක ගත කර ඇත්තේ ඇයි. එම ගිණුමෙන් රුපියල් මිලියන 113.8ක මුදලක් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් යන පුද්ගලයන් සහ ETI අනුබද්ධ ආයතනවලටත් රත්රන් ණය සඳහාත් ලබාගෙන තිබෙන බව ඇය අනාවරණ කළා. එමෙන්ම නාලක එදිරිසිංහ මහතා පෞද්ගලික ණයක් ලෙස එම ගිණුමෙන් රුපියල් මිලියන 11ක මුදල ලබාගෙන තිබෙනවා. එම මුදල් නැවත ගෙවූ බව කිසිම සටහනක්ද හමු වී නැහැ. මේ අතර මෙම සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කළහොත් ඒ පිළිබඳ කොමිසමට දන්වන ලෙසත් යම් පුද්ගලයෙකු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිදු කළහොත් වසර 10ක සිර දඬුවමක් වල් ලබා දිය හැකි බවත් කොමිසම සඳහන් කළා. පුත්තලම වීරක්කුලිචෝලේ රක්ෂිතයේ 2017 වර්ෂයේදී සිදු වූ රුපියල් කෝටි 10කට ආසන්න දැව ජාවාරමක් සම්බන්ධයෙන් අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක ජෙනරාල්වරයෙකු කොමිසමට කැඳවා තිබුණා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පුත්තලම වීරක්කුලිචෝලේ රක්ෂිතයේ රුපියල් කෝටි 10කට ආසන්න දැව ජාවාරමක් සිදු ඇති බව අනාවරණ වී තිබෙනවා. මෙම දැව ජාවාරම සිදු ඇත්තේ 2017 වසරේ වන අතර එහිදී එම රක්ෂිතයේ තිබී ගස් 1500කට ආසන්න ප්‍රමාණයක් කපා දමා ඇති බවයි වාර්තා වන්නේ. මීට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලද පැමිණිල්ලක් මත මෙවන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම ජාවාරම සම්බන්ධයෙන් මෙවන විට චෝදනා එල්ල වී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකටයි. ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක ජෙනරාල් ලාල් අබේගුණසේකර මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට ඊයේ පැමිණියා. එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ චෝදනා එල්ල වී ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිස අතුරින් එක් නිලධාරියෙකු මේ වන විට අතුරුදන්ව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා ඇතුළු පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා. නමුත් මේ වනතෙක් එම නිලධාරි මහත්මයා ගැන අපිට කිසිම තොරතුරක් දැනගන්න නැහැ. ඒකත් ඇත්තට මේ ගස් කැපීම හා සම්බන්ධම වගේ පුදුම සහගත කාර්යයක්. මේ අතර මෙහි විමර්ශන සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා. අවුරුදු දෙකකට කලින් පොලිස්පතිතුමා වෙත දැනුම් දීලා තියෙනවා. ගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා. මොකද මෙතන රුපියල් මිලියන ගානක විශාල අලාභයක් රජයට සිදු වෙලා තියෙනවා. ඒ රජයට සිදු වෙච්ච අලාභය අය කර ගැනීම සහ ඒකට යම්කිසි නිලධාරීන් සම්බන්ධ වෙලා තියෙනවා නම් රජයේ පවතින විධිවිධාන තුල වැරදි කරපු නිලධාරීන් සම්බන්ධව කටයුතු කිරීමට දැනුම් දීලා තියෙනවා. පාස්කු ප්‍රහාරය මුල් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, අධ්‍යක්ෂවරයා, එහි විශේෂ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක්. දැන් රටවටා හිරු.
හිරු අභිමානවත් 22 වන සංවත්සරික සැමරුම් වෙනුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසය ලබා දුන් දෙවන්තම මුදල් ත්‍යාගය දිනා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 220ක් තිළින කෙරෙන හිරුට 22යි දවස් 22කින් දස ලක්ෂපතියන් 22යි වැඩසටහනේ 12 වන ජයග්‍රාහිකාව බවට පත් වුණේ කලවාන ප්‍රදේශයේ පදිංචි යූ.ඒ. නිලෝකා දමයන්ති මහත්මියයි. දවස් 11 තිස්සේ දැක්කා හිරු ටීවී එකේ ටෙලිපෙරහැර බලලා SMS කරන්න කියලා. ඉතින් මගේ නමක් කවදා හරි දවසක කියවෙයි කියලා හිතුණා. ඊයේ නම දැක්කම කියාගන්න බැරි සතුටක් තියෙනවා. ඊයේ රාත්‍රියේදී හිරු ටෙලිපෙරහැර නරඹා 12 වන දසලක්ෂපතිනිය වන්නට ඇයට හැකියාවක් ලැබෙනවා. මේව දකින්නේ ඇයට හිමි මුදල් ත්‍යාගය මේ ආකාරයෙන් පිරිනමන අවස්ථාව. මේ 24ක් යන කලින් අපේ නිවසට ඇවිල්ලා මුදල් ත්‍යාගය ලබා දුන්නා. මේ වගේ මුදල් ත්‍යාගයක් දෙන්න පුළුවන් හිරු ටීවී එකට විතරයි. හිරු මාධ්‍යාලයේ සභාපතිතුමාට ගොඩක් පිං. හැමදාමත් බලන්න හිරුට මම ගොඩක් ආදරෙයි. හිරු මගේ පණවගේ. සොන්දා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:55 දක්වා හිරු ටෙලිපෙරහැරේ විකාශය වන මහවිරු පණ්ඩු අකුරු මැකී නෑ අහස් මාලිගා ආදරේ මං ආදරේ ටෙලිනාට්‍ය විකාශය වන අතරතුර එක් ටෙලිනාට්‍ය ඇසුරින් අසන ප්‍රශ්න වලට දාල නිවැරදි පිළිතුරු ලබා දීමෙන් දස ලක්ෂපතියෙක් වීමේ අවස්ථාව මෙලෙස හිරු ටීවී ඔස්සේ හිමි වනවා. අනවසර ස්ථානවල සහ පදික වේදිකාවන්හි නවතා තබා තිබෙන යතුරු පැදිමෙන්ම වාහන සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීමට දාලව මෙහියුම් අද සිට ආරම්භ වුණා. පදික වේදිකාවේ අද ඉඳන් දාන්න බෑනේ වාහන දන්නේ නැද්ද? VIP කෙනෙක්. VIP කෙනෙක්. VIP උනම් බෑනේ. කවුද? කග්ගාල එනවා කියලා කිව්වා. එතන පොලිසිය එකේ අල්ලන්න හැමතැනම. මයංගනය සහ රිදීමාලියද්ද ප්‍රදේශයේ ගමන රැසකට මේ දිනවල පැමිණෙන වන අලීන් හේතුවෙන් ගම්වාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියම කර තිබෙනවා. ඒ වැලි ප්‍රවාහනය කිරීම සඳහා තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට ඉකුද්දා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසිල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී සර්පයෙකු දෂ්ට කළ බව පවසමින් රෝහල්ගත කළ පුත්තල්මේ දසහැවිරිදැරියගේ මරණය අපයෝජනයක් හේතුවෙන් සිදු වූ බව අද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූ අතර සිද්ධියට සැකකෙරෙන දැරියගේ මවගේ අනියම් සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මේ අතර මීගමුව පෙරියමුල්ලේ හෝටලයක වැසිකිලි කාමරයකදී අවුරුද්දයි මාස 4ක දැරියක් අපයෝජන ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම දැරියගේ මව සහ අනියම් සැමියා අත්අඩංගුවටගෙන තිබෙනවා. රටවටා හිරු සූදානම 9:55න් සමුගන්නයි. පැත්තක් නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. සුබ රාත්‍රියක්.